අයිබෝන් හවසක වුණත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හේතුව අපිට තියෙනවානේ එහෙම දවසක් ගැන බලාපොරොත්තුවක්. ඒ දවස හැමදාම ඒ ප්‍රාර්ථනාව ඒ දවස හොඳ දවසක් වෙන්න කියන එක. පවතින තත්ත්වයත් එක්ක අපිට පොඩි ප්‍රශ්න නැතුව නෙවෙයි. ඒවා පොඩි ප්‍රශ්න විදිහට හඳුනා ගැනීම සමහරට වරදක් වෙන්නත් පුළුවන්. සමහරට ලොකු ප්‍රශ්න වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් කොළඹ හසත් බොහොම අකීකරු තැනක තියෙන්නේ මේ වෙලාවේ. කොළඹ විතරක් නෙවෙයි තවත් පළාත් කිහිපයකටම මෙහෙම ප්‍රශ්නකුත් තියෙන බව මතක් කරගෙන අපි දවසේ කතාබහ ආරම්භ කරන්න සූදානම්. දවසේ කතාබහට යන්නත් කලින් කැමතියි අද මොනවද නිකන් ප්‍රධාන ප්‍රවෘත්ති වලට එන්න සුදුසුකම් ලැබලා තියෙන සිරස්තල කියන එකත් පොඩ්ඩක් මතක් කරගෙන යන්න. දැන් තුන්වෙනි පාසල් වාරය අවසන්. සියලුම සිසුන් ඊළඟ ශ්‍රේණි වලට උසස් කරනවා. අර ඉස්සර වගේ ෆේල් වෙලා ගෙදර ඉන්නවා කියන එකක් ඔන්න මේ අවුරුද්දට අදාළ වෙන්නේ නැහැ. කොහොමදත් ඊළඟ පාසල් වාරයේ ජනවාරි 11 වෙනිදා ආරම්භ කරනවා කියලා තමයි අපිට තොරතුරු දැනගන්න ලැබෙන්නේ. හැබැයි බස්නාහිර පළාත සහ අනිකුත් තවත් ලොක්ඩවුන් කරපු තැන්වලදී නම් මේ තත්ත්වයේ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් එතනින් එහාට ගියාම තවත් ප්‍රවෘත්තියක් වෙන්නේ ජනවාරි මාසයේ සිරිපා වන්දනා සමය පිළිබඳ තිබෙලා තියෙන කතාබහ. සිරිපා වන්දනා සමය ජනවාරියේදී පැමිණීමෙන් වළකින්න බැතිමතුන්ට උපදෙස් කියලාත් අපිට ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ ගැනත් අපිට පස්සේ වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒත් එක්කම මහර තවත් රණවියන් 4 දෙනෙක් මිය ගොස් ඇත්තේ වැඩි වැඩිමෙන් බව හෙළි වෙනවා. පංචපුද්ගල විශේෂඥ මණ්ඩලය අද වත්තල මහේස්ත්‍රාත්වරයාට මේ ගැන තොරතුරු දැනුම් දෙනවා. පළාත් කීපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි මේක විතාම පරිස්සමෙන් අපි දැනගන්න ඕනේ ප්‍රවෘත්තියක් මේ පවතින කාලවකවානුවත් එක්ක. කොරෝනා එන්නත් නොමිලේ ලබා දීමට ඩුබායි සහ කටාර් රාජ්‍යයන් පියවර ගනී කියලාත් අපිට ප්‍රවෘත්තියක් තියෙනවා. දැන් මේ තමයි අද දවසේ අපිට වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් ප්‍රවෘත්තිය. ඒ ටිකත් මතක් කරගෙනම අපි කැමති අද දවසේ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්න අපි ආරාධනා කළේ අද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහත්මයාට. අයිබෝන් දිස්ත්‍රික් ලේකම්. ඔබතුමා ඉන්න තැන අර සුදුහුණු ගානවා වෙනුවට ඇත්ත කතාවක් තියෙනවා කියන්න ඕන. මේ කොරෝනා සමය තුල අපි මේ දවස වැඩසටහන විවෘත කරලා ඔබට තියෙන ප්‍රශ්න පැහැදිලිව කියන්න කියලා කියපුවාම ඒවට උත්තර දෙන්න වගකියුතු නිලධාරීන්ව සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරනවා කියලා කියපුවාම අපිට ඉතාම පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් නිලධාරීන් අතර ඔබතුමා උඩින්ම ඉන්නවා. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ වගකීම බලාපොරොත්තු වෙනවා. ඒ වගකීම ඉතාම මනවින් ඉටු කරපු නිලධාරියෙක් ඉටු කරමින් නිලධාරියෙක් විදිහට අපි ඔබතුමාට ඒ ගෞරවය ලබා දෙමින් තමයි මේ සාකච්ඡාවට ඔබතුමා පිළිගන්නේ. කොළඹ තත්ත්වය ඇත්තටම දැන් කොහොමද? දේශාන් ඇත්තටම කොළඹ තත්ත්වය ගත්තොත් එම තිබ්බට වඩා යම්කිසි අපිට ගොඩක් සුබවාදීව හිතන්න පුළුවන් තත්යකට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. එතනද මම මේ වැඩසටහනට එනකොට කොළඹ නගරයේ බාහිර කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ડોક્ટર රුහන් විජිමුනි සමග සාකච්ඡා කරමින් ආවේ. ඉස්සර ඒ කියන්නේ මීට සති 3-4කට පෙර ඩිවිෂන් අපිට සාමාන්‍යයෙන් කොළඹ නගරය තුල කරපු PCR පරීක්ෂණවලදී අපිට සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඔබ නිරන්තරයෙන් ඔබේ මාධ්‍යෙන් වාර්තා කරා සාමාන්‍යයෙන් 400ක් 450ක් විතර දිනකට ආසාදිතින් වාර්තා වුණා. නමුත් ඒ තත්ත්වය මේ වෙනකොට ඇත්තටම 150කට අඩු සංඛ්‍යාවකට මේ පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේක හොඳ සාධනීය තත්ත්වයක්. ඉතින් අපි කවුරුත් දන්නා ඩිවිෂන් පෞද්ගලික දවස්වල මහල් නිවාස විශාල සංඛ්‍යාවක් ලොක්ඩවුන් කරලා තිබ්බා. ඒ තත්ත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම නම් දකින්නේ මේ සාධනීය තත්ත්වය. දැන් අර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ ක්‍රියාවලිය මේ වෙනකොට තත්ත්වය සමනය වෙලායි කියන උපකල්පනය මත නතර කරලා තියෙන නැත්නම් තවදුරටත් සිද්ධ වෙනවා. නැහැ. රාජ්‍ය මගින් තීරණයක් ගත්තා ලොක්ඩවුන් කරපු ඒරියා නැත්නම් හුදකලා කර තත්ත්වයේ තියෙන ප්‍රදේශ හුදකලා තත්ත්වයේ තියෙන තාක්කල් හුදකලා තත්ත්වයෙන් පවතින තාක්කල් ඒ විශේෂයෙන්ම මහල් ඒ හුදකලා තත්ත්වයෙන් තියෙන ප්‍රදේශවල මහල් නිවාසවල ජනතාවට අඩු ආදායම් ලාභී ජනතාව සහ නාගරික වතු ජනතාවට ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ඒ හුදකලා තත්ත්වය ඉවත් කරන තුරු සතියෙන් සතිය ඒ කියන්නේ සතියකට රුපියල් 5000කට වටිනාකමින් යුත් ආහාර සලාකයක් ලබා දෙන්න. එතනදිත් යම් සංශෝධන අපි සිද්ධ කරලා තිනවා මේ ඩිවිෂන්. මොකද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික විතරක් නෙමෙයි. දැන් අපිට සමහර වෙලාවට ආවා ඩිවිෂන් අපි මොකද හොඳ සංනිවේදනයක් තියෙනවා මේ මහල් නිවාස සහ අදාළ මේ ජනතාව සමග ඒ පවුල් සමග ඔවුන් අපිට කියනවා දරුවන්ට අවශ්‍ය පිටිකයක නැහැ කියලා. ඒකෝට අපි ඇත්තටම ඒ 5000ට ඇතුළත් කරනවා ඊළඟ සතියේදී අපි මේ වගේ හොඳ සංනිවේදනයත් එක්ක යන වැඩසටහනක් දේශන් මේ වෙනකොට කරගෙන යනවා. ඒ නිසා තමයි යම්කිසි අර ආව ප්‍රතිවිරුද්ධතා මේ වෙනකොට බොහෝ දුරට අපි සමනය කරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳයි. දැන් දවස් තුල අපි ඔබටත් ඉඩක් හදලා දෙනවා. ඒ කියන්නේ ඔබේ ප්‍රශ්නයත් රටට කියන්න ඔබේ අදහසත් රටට කියන්න. ඒ නිසා තමයි අපි හොට්ලයින් එක විවෘත කරලා තියෙන්නේ. රාජාංගණයෙන් අපිට දුරකථන නැමතුමක් දෙනවා අනුෂා කුමාරි. ආයිබෝන්.
ආයිබෝන් ආයිබෝන් අනුෂා කුමාරී මහත්මිය ඔබතුමීට අපි ඇහෙනවද? ඔව් සර් මට ඇහෙනවා. ආයිබෝන් මම කතා කරේ සිරසට මට සමුර්ධිය හදා ගන්න මම අභ්‍යාචනා දාලා තියෙනවා. තව වෙනකොට මට සමුර්ධිය හදන්නේ නැහැ. මමයි දරුවයි විතරයි ජීවත් වෙන්නේ. මහත්තයා නැහැ දාලා ගිහිල්ලා. දැන් අවුරුදු දෙකක් තිස්සේ නම් අභ්‍යාචනා දාලා තියෙනවා තව වෙනකුත් නැහැ. ඊට පස්සේ දැන් මේ අර ජනාධිපති වර්ණයට ඇවිල්ලා තිබ්බ අර අඩු ආදායම්ලාභී රැකියාව දෙනවා කියලා ඒකටත් ඇප්ලිකේෂන් දාලා ඒජ් ඔෆිස් එකට ගිහින් ඉන්ටර්වියු පාස් වුණා. පස්සේ ආමිකින් ගෙදරටත් ආවා. ඒ රස්සාව හම්බුනේත් නැහැ. ජීවත් වෙන්න ආදාය මාර්ගයක් නැහැ. දරුවට අවුරුදු 8යි. ඉස්කෝලේට යවා ගන්න විදිහක් නැහැ. පොත්පත් ගන්න විදිහක් නැහැ. කුලි වැඩකට යන්න බෑ ගෑනු දරුවෙක් ඉන්නේ දාලා යන තැනක් නැහැ. අම්මා තාත්තා කවුරුත් නැහැ. මම ඉතින් ගියද මට පුළුවන් නම් අතපය හයිය තියෙන කාලේ හම්බ කරගන්න පුළුවන් විදිහට රැකියාව එක්ක දෙන්න නැත්නම් සමුර්ධිය හරි මට හදලා දෙන්න කියලා කියන්නේ. ඉත මනුස්සයෙක් මට උදව් කරලා දුන්නගේ හදාගන්න. හොඳයි අපිට මේ தත්ත්වය නොවැටෙනවා නෙවෙයි. ඒ කියන්නේ දැන් අපිට මේ රටේ මිනිස්සුන්ගේ තත්ත්වෙදි සමහර තැන්වලදී ඊටාම දුප්පත් මිනිස්සු සමහර තැනක ඔබ වගේ අය කතා කරලා අපිට කියනවා සමෘද්ධිය නැහැ කියන එක. එතකොට මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් විදිහට අපිට මේ ගැන රට දැනුවත් කරන්න යම් කාර්යයක් කරනවා වෙනුවට ඒ සම්බන්ධයෙන් අපිට අදහසක් දක්වන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. දැන් මේ ප්‍රශ්නේ ඍජුව කොයිතරම් දුරට ඔබතුමාට අදාළ වෙනවද කියලා මම අහන්නේ නැහැ. හැබැයි ඇත්තටම දුප්පත් මිනිස්සු සමෘද්ධිය නැහැ කියලා කියන එක මේ අඬන එකේ හේතුව මොකක්ද? දේශන් ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම ජනතාවගේ මතයක් තියෙනවා සමෘද්ධිය ලැබිය යුතුයන්ට සමෘද්ධිය ලැබෙන්නේ නැහැ. සමෘද්ධිය ලබන්න ඕන නැති අයට සමෘද්ධිය ලැබෙන කතාවක් දේශන් එකේ තියෙනවා. ඒක සත්‍යයක් සමහර වෙලාවට තියෙනවා. අනිත් එක තමයි දැන් අපි සමහර කෙනෙක් සමුද්දිය ලැබුණා නම් ඩිවිෂන් එයා දැන් අපි හිතමු මීට අවුරුදු 5කට ඉස්සර සමුද්දිය ලැබුණා නම් එයා තවම සමුද්දිය ලැබෙන සමුද්දිය නොලැබුණත් එයාට සාමාන්‍ය යන්න පුළුවන් මේ පුද්ගලයා බවට පරිවර්තනය වෙන්න තැන. රැකියාව ලැබිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ ආදායම් මාර්ගය වැඩි වෙලා යන්න පුළුවන් තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ වර්තමාන රජය ඉතාමත් ඉක්මනින් මේ පිළිබඳව පුළුල් සමීක්ෂණයක් කරලා සමුද්දිය ඇත්තටම අත්‍යවශ්‍යම ලැබිය යුතු තවත් පිරිසක් දැනටමත් අපි පොරොත්තු ලීකෙනින් ඉන්නවා. පෞද්ගලික දවස්වල ඇත්තටම මේ කොරෝනා පළවෙනි වටේදී දේශයන් හඳුනග ලබා දුන්න අර රුපියල් 5000 දීමනාව ලබා දෙනකොට සමුද්දිය පොරොත්තු ලීකෙනින් ඉන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ පොරොත්තු ලීකෙනින් ඉන්න පිරිසටත් ඒ රුපියල් 5000 ජීවනෝපාය හිමිවීමේ දීමනාව ලබා දුන්නා. ඒ වෙනි පිරිසක් ඉන්නවා. ඉතින් රජය දැන් අවධානය යොමු වෙලා තිනවා මේ සත්‍ය වශයෙන්ම සමුද්දිය ලැබිය යුතු පිරිසට මේ සමුද්දිය මේ සහනාධාරය නැත්නම් ඒ සමුද්දිය වැඩසටහනට ඇතුළත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු වෙලා ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වෙනකොටත් කරගෙන යනවා. දැන් ස්ටිලේකම්තුමා අපි හිතමු දැන් මේ කතා කරපු අනුෂා මහත්මිය සඳහන් කරපු කාරණාව දැන් එතුමිය සඳහන් කරපු කාරණා අපි නිෂ්පාදකතුමාට දැනුම් දෙනවා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරලාලු තියෙන. ඒ අභියාචනයක් කරලා තියෙනවා. අභියාචන. ඇත්තටම දිවිෂන් අපේ සෑම දැන් කොළඹ ගත්තොත් එනම් කොළඹ මායටදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් තියෙනවා. ඒ 13ෙම ඒ වගේ මේ පොරොත්තු ලේඛන තියෙනවා. ඒ පොරොත්තු ලේඛන දෛනිකව යාවත්කාලින කරනවා කියන ඕනම කෙනෙක්ට සමන්ට සමුද්දිය සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒක තමයි ඉදිරියේදී ඒ සමීක්ෂණයකදී ඒ තමන්ගේ අභියාචනා තමයි තියෙන්නේ. ඒ නිසා කෙනෙක්ට සමුද්දිය ලාභන හිමි කියලා තියෙනවා නැත්නම් ඒක අවශ්‍ය නම් ඕනම කෙනෙක් කතා කරපු ඇත්තට මේ අහිංසක කාන්තාවටත් ඊළඟ ඒ අභියාචනාවෙන් සලකා බැලීමට සුසුකම් තියෙනවා. හොඳයි දැන් අපි නැවත කොළඹ කාරණාවට ආවොත් එහෙම දැන් කොරෝනාවේ උද්ඝෝෂණයක් තිබ්බ නේද? තත්ත්වය මේ තරම් සුවපත් වෙලා වගේ අදහසක් ඔබතුමා කිව්වා. ඇත්තටම කොරෝනාවේ මේ ගත්තොත් එම ඩිෂන් දැන් ඊයේ රාත්‍රී ඊයේ සවස ඒ උද්ඝෝෂණයක් ආව. ඇත්තටම එතනදී උනේ ඇත්තටම සාමාන්‍යයෙන් මේ PCR පරීක්ෂණ සෝ ඇන්ටිජන් පරීක්ෂණ මේ ශනික ප්‍රතිදේය පරීක්ෂණ සිද්ධ කරන්න එක්ක දින 28ක්වත් අඩුම ගානේ මේ ඒ හුදකලා තත්ත්වෙන් ඔය ලොක්ඩවුන් තත්ත්වෙන් තියෙන්න ඕනේ. ඇත්තටම තාම ඒ දින 21ක් විතර තමයි අපි ඊයේ කොරෝනාවේ අදාළ මහජන මාසෙට ගත වෙලා තියෙන්නේ. ඒවුන්ගේ ඇත්තටම ඒ ස්ථානට මම මේ ශනිකව මයිත් එක්ක සම්බන්ධ වුණා. ඇත්තටම පොලිස් නිලධාරීන් මාව සම්බන්ධ කරා. ඒ මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙච්ච ඇත්තටම උන් ඉතාමත්ම හොඳ අපිට පුදුම සහයෝගයක් ලබා දෙනවා. ඒක මතක් කරන්න ඕනේ ඩිෂන්. හැම නිවාසකම අපිත් එක්ක සම්බන්ධීකරණය කරන සම්බන්ධීකාරයෙක් මොකද උද්ඝෝෂණයට ඔවුන්ගේ ප්‍රධානකව ඔවුන් ඇත්තටම ඉල්ලුවේ ඔවුන්ගේ ලොක්ඩවුන් තත්ත්වයෙන් නැත්නම් මේ අගුළු දාලා තියෙන තත්ත්වෙන් ඔවුන් ඉවත් කරලා දෙන්න කියන තමයි. නමුත් අර ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි ඩිවිෂන් අර PCR පරීක්ෂණ
පරීක්ෂණය හෝ ඇන්ටිජන් පරීක්ෂණය කරලා තමයි අපි අර කොළඹ කරා වගේ කොළඹ මේ මෝදර මට්ටක් කොළිය පැත්තේ කරේ යම්කිසි හැම ගෘහයකෙම එක නිවාසයකින් එක පුද්ගලයෙක් ඇන්ටිජන් පරීක්ෂණයට හෝ මේ PCR පරීක්ෂණයට ලක් කළා. ඒකෙන් තමයි හඳුනගත්තේ. ඒ නිසා මේකට තව දවස් දෙකක් විතර කල් තියෙනවා මේ පරීක්ෂණ. ඒ කියන්නේ සූදානම්. දැන් මම එනකොට මේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ડોક્ટર ඉන්දික ජාගොඩ මහත්මයාත් එක්ක මම මේ ප්‍රශ්නේ කතා කරලා ආවේ. ඔවුන් හෙට ඉඳන්ම පටන් ගන්නවා මේ ලොක්ඩවුන් කරලා තියෙන මේ කොළොන්නාව ප්‍රදේශයේ මහල් නිවාසයේ ඒ පරීක්ෂණය පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම ඒ අනුව එන ප්‍රතිඵල අනුව අපිට මෙහෙම හිතන්න පුළුවන්. දැන් බැලුව බැලමට ලොක්ඩවුන් එකක් අරින්න කියලා කියන එක නිකන් පොඩි අර හිතුවක්කාර ඉල්ලීමක්ද කියලා. හැබැයි මේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඒ ගෙවල් වල එහෙම හිර වෙලා ඉන්න එකත් හරි අමාරුයි නේද? අනිවාර්යයෙන්ම ඩිෂන් එකේ සත්‍යත ඒක තමයි ඒ පිළිබඳව දැන් ඩිෂන් ඔබගේ තාමත් හොඳ ප්‍රශ්න. මොකද දින 51ක් දැන් ගියවර දැන් අපි කවුරුත් කතා කරා පහුගිය දවස්වල මේ මොහොතර මට්ටක් කුලිය වනාත මුල්ල ප්‍රදේශවල ලොක්ඩවුන් කරලා තිබ්බ ඒ මහල් නිවාසයන්. ඇත්තටම දින 50කට අධික කාලයක් වුන් ඒ කැපකිරීම කරා. ඒක ඊට පස්සේ තමයි මේ ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණය කරලා පියවරෙන් පියවර ආසාදිතයින් වෙනම යොමු කරා. අනිත් ඒ ආසාදිතයින්ට අදාළ පුද්ගලයන් නිරෝධනය කරා. ඊට පස්සේ තමයි අනිත් පිරිස ඒ ඔවුන්ගේ ලොක්ඩවුන් තත්ත්වෙන් ඉවත් කළා තියෙන්නේ මේ වෙනකොට. දැන් අපිට ලොක්ඩවුන් කියන තත්ත්වය පිළිබඳව යම් අදහසක් තිබුණට හරියටම අපි අතර දැන් අවබෝධයක් නැහැ. දිසාපතිතුමා මේ කොච්චර නම් ප්‍රදේශ ප්‍රමාණයක් මේ වෙනකොට ලොක්ඩවුන් කරලා තියෙනවද කියන එක. ඔව්. ඇත්තටම ගත්තොත් එimhe මේ වෙනකොට කොළඹ මේ නගර සභා සීමාව තුළ එහෙම නැත්නම් මම අපි කිව්වොත් එimhe කොළඹ ප්‍රාදේශීය කොට්ටාශය, තිඹිරිගස්සය ප්‍රාදේශීය කොට්ටාශය සහ කොළොන්නාව ප්‍රාදේශීය කොට්ටාශය තුළ පොලිස් රසම් ගත්තොත් එimhe 15ක් මේ වෙනකොට හුදකලා තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ හුදකලා තත්ත්වයට පත් කරලා තිබ්බත් ඒ පොලිස් රසම් වල තියෙන බොහෝ මහල් නිවාස අර අගුරු දාලා තියෙන නැත්නම් ඒක මේ මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. අගුරු දාලා තියෙන මේ තත්ත්වෙන් උන් ඉවත් කළා තියෙනවා. උන්ට මුලින් තිබ්බ උන් ඇත්තට මේ ෆ්ලැට් එක තුල ඒ කියන්නේ සංචරණය පුළුවන්. සංචරණය කියන්නේ ඒ සීමාව හුදකලා කරලා තියෙන ප්‍රදේශය තුල සංචරණ ඒ හුදකලා තුල තියෙන ප්‍රදේශයෙන් බැහැරට යන්න බෑ. මොකද යම්කිසි ආශ්‍රයිතත්වයක් හිටියොත් එළියට යන නිසා ඒ හුදකලා කරලා තියෙන ප්‍රදේශය තුල තමයි ඩිවිෂන් නොන්ට. නමුත් ඊට ඉස්සෙල්ලා තිබ්බේ අර දින 56ක් වුන් කැප කරමින් මේ නිවසක් තුල තමයි ඔව් සම්පූර්ණයෙන්ම මේ ගත කරේ. ඒ නිවසින්වත් පිටට ඉන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒක තමයි දැන් මේ වෙනසදී දැන් පොඩි පුංචි සහනයක් ලැබිලා තියෙනවා. හොඳයි අපිට තව දුරකථන නැවතුමක් තියෙනවා වීරවලින් කතා කරන්නේ පුණ්‍යලතා මහත්මිය. ආයිබෝන්. ආයිබෝන් පුණ්‍යලතා මහත්මිය. හරි මට නම් ඔව් කතා කරන්න පුණ්‍යලතා මහත්මිය. මගේ මස්තුක සැපසපත්තුන් දෙවැස්සන් ඔව් පුණ්‍යලතා මහත්මිය අනේ අපිට සමා වෙන්න ඔබතුමිය කියන එක අපිට පැහැදිලිව ඇහෙන්නේ කැඩි ඇහෙන්නේ. අපි නැවත ඔබතුමියව සම්බන්ධ කරගන්න අපි ඔබතුමියට අවස්ථාවක් දෙන්නම්. අපි කතා කරමු ඔබතුමියගේ අදහස කියන්න අවශ්‍යතාවය කියන්න අපි ඉඩක් හදලා දෙන්න. තව දුරකථන නැවතුමක් තියෙනවා අරණායකෙන් කතා කරන්නේ කුසුමාවති මහත්මිය. ආයිබෝන්. ආයිබෝන්. කියන්නකෝ ඔබතුමියගේ ගැටලුව හෝ අදහස. කුසුමලතා මහත්මිය අපිට ඔබතුමියගේ අමතුමත් ඒ තරම්ම පැහැදිලි මදි. මම හිතන්නේ මේ වර්ෂාව තත්ත්වය නිසා දන්නේ නැහැ. සමා වෙන්න අපි නැවතත් ඔබතුමියව සම්බන්ධ කරගන්නම්. අපි අපේ විශේෂ ලේකම්තුමාගෙන් යම් උපදෙසක් ගන්න පුළුවන් නම් මේ අවස්ථාව නොමිලේ කන්සල්ටේෂන් එකක් අපි අරගෙන දෙන්නම්. ඇත්තටම මොකක් හරි ඔබට සාධාරණ මාර්ගෝපදේශනයක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. දැන් විසාපතිතුමා මේ කොළඹ පාසල් පටන් ගනීද ජනවාරි 11 වෙනකොට? කොළඹ පිළිබඳව ජනවාරි 11 නම් පටන් ගැනීමේ තවම සූදානමක් නැහැ ඩිවිෂන්. මොකද තියෙන තත්ත්වය යම් කිසි මේ සාධනීය දැනට කොහොමද කියන්නේ කොළඹ පටන් ගන්න නැහැ කියන එකනේ. කොළඹ පටන් ගන්න පුළුවන් තත්ත්වයක එන්නේ හිකුත් නැද්ද? නෑ කොළඹ නගරය කොහොම වෙතත් කොළඹ නගරයෙන් පිටත කොළඹ මේ දිස්ත්‍රික්කයේ තව තියෙනවනේ මේ ඩිවිෂන් තව විශාල මේ ප්‍රදේශයක් තියෙනවනේ. ඒතර ඒ ප්‍රදේශයේ පිළිබඳව
අඩුම ගානේ අපි බලාපොරොත්තු වෙනවා මොකද දරුවන්ට අධ්‍යාපනය වෙනුවෙන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයත් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා නිරන්තරයෙන් උත්සාහ කරන්නේ මේ පාසල් ආරම්භ කළ දරුවන්ගේ සාමාන්‍ය පාඨශාලා කටයුතු අටන් කරන්න. අපි අපි සාකච්ඡා කරගෙන යනවා අපිත් අදහසින් අපිත් මේ කොළඹ දිස්ත්‍රික් කොවිඩ් මේ කමිටුව කාර්යසාධන කමිටුව නිරන්තරයෙන් උත්සාහ කරනවා කොළඹ දිස්ත්‍රික්කෙන් මේ තර්ජිත නොවන ප්‍රදේශවලවත් පාසල් ආරම්භ කිරීමට යම්කිසි ක්‍රමවේදයක් හොයාගන්න තමයි අපේ දැඩි උත්සාහයක් තියෙන්නේ ඉදිරි මාස දෙක තුනදී හෝ. දැන් අපි මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු දැනුවත් කරනවා. එහෙම දැනුම්වත් කරද්දී අපි ඔබතුමාලා වැනි ප්‍රායෝගික නිලධාරීන් මේකට ගෙනලත් කියනවා. දැන් මේ සියල්ලත් එක්ක මේ රටේ ජනතාවගේ භූමිකාව පිළිබඳව අද මේ වසංගත තත්ත්වය යම් ප්‍රමාණයට පාලනය කරගන්න පුළුවන් වුණා නම් ඒකට ඒ ජනතා දායකත්වය ඉතාම ඉහළින් බලපාලා තියෙනවා. ඒක ඉතාම වැදගත් කාරණාවක්. නමුත් දැන් මේ වගේ උත්සව සමයක් එනකොට ඔය දීර්ඝ සතියන්තයවල් එනකොට අපි මොන වගේ අදහසකද ඉන්නේ කියන ප්‍රශ්නෙත් මම ඔබතුමාගෙන් අහන්න සූදානම් වෙනවා. හැබැයි මට පොඩි ඉඩක් දෙන්න. අපි දුරකථනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කරපු අවස්ථා දෙක තුනක්ම මේ යම් ප්‍රශ්න සහගත තත්ත්වයක් නිසා අසාර්ථක වුණා. අපි නැවත සම්බන්ධ කරගන්නවා වීරවලින් පුණ්‍යලතා මහත්මිය. ආයිබෝන්. හරි. හොඳයි. ඔබතුමියගේ ගැටලුව අපිට කියන්න. හරි මහත්තයා මගේ මේ ගම වීරවිල මහත්තයාගේ විග්‍රාම වැටුප තාවෙන තුරුම මහත්තයා අවුරුදු දෙකක් එකතැන ඉඳියේ ඉතින් මෙඩිකල් කන්ඩම් පුණ්‍යලතා මහත්මිය අපිට පැහැදිලි වෙන්නේ නැහැ. ලබලා දෙන්නම් කිව්වා. මාසයක් ඇතුළත දැන් මාස 4ක් බලාගෙන හිටියා මේ වෙනතුරු නැහැ තව. ඉන්නවද දුරකථනයේ සම්බන්ධ වෙලා? ඔව් සමාවෙන්න මම හිතන්නේ මේ කාලගුණ තත්ත්වයක් එක්ක ඊටාම අපහසුතාවයක් තියෙනවා දුරකථන සම්බන්ධ කරගන්න. අපි කතා බහ කරමින් හිටියේ දැන් ඔබතුමා එක්ක මේ තියෙන කාලවකවානුවත් එක දැන් උත්සව සමයක් එනවා ලොන් වීකෙන්ඩ්ස් එනවා. ඒකට එතනින් එහාට ගියාම සිරිපා වන්දනා සමය ගැනත් කතා බහක් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක කොහොමද ඔබතුමා මේ ඔඩිෂන් ඇත්තටම අර මේ අපි ගත්තත් ලොක්ඩවුන් කරලා තියෙන ඒරියාවක වුණ ගත්තත් ඒ ඒරියාවකින් පිටට යන්න බෑ. අර ඒ නමුත් අපිට දෛනිකව වාර්තා වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කතා කරන සමහර පුද්ගලෝ ඒ කියන්නේ වගකීම විරහිතව ජනවස්ථා දැකලා තියෙනවා. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. ඒකම මේ ඩිවිෂන් දැන් ඇත්තටම තාම සිරිපාද සමය අපි ආරම්භ කළත් නෑ. අපේ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඇවිල්ලා ඉල්ලීම් ඉදිරිපත් කරනවා සිරිපාදේ යන්නත් දැන් මේනකොටත් මේ සතියේත් අපිට ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක අර වගකීම් විරහිතව සමහර මේ ජනතාව ඒ කටයුතු කිරීම ගැන ඇත්තම කනගාටුදායකයි. ඇත්තටම මේ නත්තල් සහ මේ අලුත් අවුරුදු උත්සව සමයක් වුණත් අපි නිරන්තරයෙන් මාධ්‍ය මගුරු නිරන්තරයෙන් දැනුවත් කරනවා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරනවා පුළුවන් තරම් තමන්ගේ සංචලන කටයුතු සීමා කරන්න. ඒ කරන්න කියන්නේ මුකුත් නිසා නෙමෙයි අපිට පුළුවන් මේක හොඳින් පාලනය කරගන්න. යම් සාධනීය තත්ත්වයක් දැන් කොළඹ මේ දිස්ත්‍රික්කය තුල තියෙනවා. කොළඹ නගරය තුල තියෙනවා. ඉතින් මේක අපිට ඕනේ මේ සාධනීය තත්ත්වය තව ටිකක් වර්ධනය කරගන්න. ඒ නිසා තමයි මේ ඉල්ලීම කරන්නේ. ජනතාව ඒක හදවතින්ම තේරුම් ගන්න. මොකද මාධ්‍ය මගින් නිරන්තරයෙන් මේ අපි කරන්න ඕන කොටස් තුනයි තියෙන්නේ. මුඛාවරණය, දැස් සෝදා ගැනීම සහ මීටරයේ දුර. මේක කරොත් අපිට ඉතාම ඉක්මනින් මේ පාලනය කරන්න. ඒක සංකීර්ණ සීමා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ අපිට කනගාටු දිවිෂන් සමහරලාට මේ අපිට වාර්තා වුණා කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැරව මේ නිවාඩු කියන්නේ මේ සතියාන්තවල මේ සංචලන කියන්නේ විවිධ විනෝදචාරිකා යන්න පවා සමහර මේ පිරිස් යොදාගෙන අවසර පවා ඉල්ලනවා. සෞඛ්‍ය බලධාරීන්ගුණුත් ඉල්ලනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් ඇවිල්ලා මේ ඉල්ලීමක් කරනවා. ඉතින් එවැනි ඉල්ලීම් අපි ප්‍රතික්ෂේප කරන නිසා කරුණාකර අපි ඉල්ලන්නේ එවැනි ඉල්ලීම් සඳහා නොපැමිණෙන්න කියන ඉල්ලීමත් මම ප්‍රාදේශීය කාර්යාලවලට නොපැමිණෙන්න කියන අපි දෙන්නෙත් නැහැ. පාචනික තමයි අපි ඉල්ලන්නත් එපා දෙන්නෙත් නැහැ. දැන් අර අහමු ලෙස කරපු පරීක්ෂණ තවදුරටත් සිද්ධ වෙනවද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ වෙනකොට මේ කොළඹ නගරය තුල පමණක් සෞඛ්‍ය මේ ප්‍රධාන සෞඛ්‍ය වෙන්දාරී මේ රුවන් විජේමුනි මහත්මයා මට වාර්තා කරා මේ එනකොට මේ වෙනකොට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ පමණක් 57085ක් අද වෙනකොට කරලා තියෙනවා. 57085ක් මේ කොළඹ නගරය තුල පමණක්. ඊට අමතරව PCR පරීක්ෂණ 7283ක් විතර මේ මාළි නිවාස ආශ්‍රිතව සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා තමයි අතරම මේ වෙනකොට කිව්වේ අර දැන් කරන්න බොහෝ විට එක පාරටම ගිහිල්ලා යම් ස්ථාන තෝරගෙන ඒ ස්ථානවල කරනවා. ඒක තමයි හොඳම දේ. ඒ අනුව තමයි ඔය 100 ගණනක් වෙනකන් අඩු වෙලා තියෙන්නේ. එහෙම කළත් ඉතින් මේ හොඳ තත්ත්වයක් තියෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තත්ත්වය අපි වර්ධනය කරගත්ත අපිට පුළුවන් ඉක්මනින්ම. හොඳයි. අපි ආරාධනා කළේ කොළඹ දිස්ත්‍රික්ක ලේකම් ප්‍රදීප් යසරත්න මහත්මයාට රට
යමක් අහන වෙලාවට ඒ ගැන වගකීමෙන් උත්තර දෙන්න පුළුවන් රාජ්‍ය නිලධාරියෙක් විදිහට අපි ඔබතුමාව නැවත නැවත සඳහන් කරමින් අපි ආරාධනා බාරගත්තට බොහොම ස්තුතියි කියලා ඔබතුමාට සඳහන් කරනවා. දැන් ඒත් එක්කම දැන් තව කරුණු කාරණා ගණනාවක් තියෙනවා මතක් කරන්න. දැන් ඒවත් මතක් කරන්න මෙන්න මෙහෙම කතාවක් කියන්නම් ඔබට. දැන් අපි හැමතිස්සෙම විදේශගත ශ්‍රමිකයන් පිළිබඳව කතා කරනවා. අපේ රටේ විදේශ විනිමය අරන් එන්න ඒ අය මොනතරම් කැපවීමක් කරලා තියෙනවද? එතකොට ඒ අයට අපි තාම ගෞරවනීය වචනයක් පාවිච්චි කරනවා රටවිරුවෝ කියලා. එතකොට මේ රටවිරුවන්ව නැවත අපේ රටට කැඳවාගෙන ඉන්න තියෙන ක්‍රමවේද මොනවද මේ පවතින තත්ත්වයක් එක්ක? සමහරු මුදල් ගෙවලා එනවා. මේ මුදල් ගෙවලා එන අය සම්බන්ධයෙන්ුත් ඒ මුදල් ගෙවලා එන්න අයට තියෙන ක්‍රමවේද සම්බන්ධයෙන්ුත් ප්‍රශ්න තියෙනවා. තවත් සමහරව වෙනත් ක්‍රමවේද හරහා අපි ගෙන්න ගන්නවා. එහෙම අයගේ නැවත මේ රටට පැමිණීම සම්බන්ධයෙන් තියෙන ක්‍රමවේදවලත් ප්‍රශ්න තියෙනවා. ඇත්තටම රටවිරුවන් සම්බන්ධයෙන් විදේශ ශ්‍රමිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අපි මොනවද කරන්න ඕන? මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහත්තයා අද කතා කළා. මේක සැබෑ ප්‍රශ්නයක්. විදේශගත ශ්‍රී ලාංකිකයන් මව්බිමට ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් කරුණාකර මීට අදාළ ගැටළු යෝජනා අදහස් තොරතුරු මා වෙත යොමු කරන්න කියලා මම මේ පේජ් එකේ මගේ ඔෆිෂියල් පේජ් එකේ දැම්මේ මේක. මට එක දිගට පහුගිය ටිකේ දුරකථන ඇමතුම් රාශියක් ආවා විදේශගත ශ්‍රමිකයන්ගෙන්. විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයන් ඉන්නවා මා දන්න විදියට නිවැරදි කිරීම වලට යටත්ව ලක්ෂ 20ක් පමණ. ඒ අය ලංකාවේ ජනතාවට ඩොලර් මිලියන නොව බිලියන 8ක් මුදල් ලංකාවට ගෙනවා වසරක් පාසා. මේ අයට මේ ආණ්ඩුව ඇමතුවේ රටවිරුවන් කියලයි. දැන් ආණ්ඩුව මේ අයව අමතන්නේ මිනිස් බෝම්බ හැටියටයි. මම කියන්න යන්නේ මේ අවස්ථාවේදී ලෝකයේම ගුවන් ගමන් ටිකට් පත්වල ගාස්තු අඩු වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතයත් සමග. එතකොට හෝටල් ගාස්තු අඩු වෙලා තියෙනවා. නමුත් මේ ලෝකයේ මේ ග්‍රහ ලෝකයේම ලංකාවේ පමණක් මේක ගුවන් ගමන් ටිකට් පත් ගාස්තු වැඩි වෙලා තියෙනවා. හෝටල් ගාස්තු වැඩි වෙලා තියෙනවා. මේක කරන්නේ ජාවාරකාරය 4 දෙනෙක් කියලා ජනතාව මට මේ කමෙන්ට්ස් වල ලියලා තියෙනවා. අපි දැක්ක පහුගිය ටිකේ මැද පෙරදිග සමහර වීඩියෝ වල අපි දැක්කා ගෙවල් වලින් මේ අයව ඇඳපු ඇඳුම් පිටින්ම එළියට දානවා. යන්න තැනක් නැහැ. කණ්ඩ විදියක් නැහැ. ඒ තියෙද්දි මේ ගහෙන් වැටුණු මිනිහට ගොන යන්න වගේ ගෙවල් වලින් එළියට දාපු රැකියා ස්ථාන වලින් එළියට දාපු මැද පෙරදිග ඇතුළු රටවල ශ්‍රමිකයන්ට ගෙන් මේ අය ලක්ෂ ගණන් අය කරනවා. මේ කොච්චර කැත වැඩද? ඒකට මේ ආණ්ඩුව වගකීම් යුතුයි. ජාවාරංකාරයෝ 4 දෙනෙක් ගැන තමයි සඳහන් කරන්නේ. ඒ අය කවුද කියලා දැන ගැනීම වුණාව නම් අපි හැමෝටම තියෙනවා. අද අපේ 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ මේ ගැන වැඩිපුර කතා කරන්න අපි සූදානම්ගෙන ඉන්නවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අපේ රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් එක්ක එකතු වෙන්න. එහෙම එකතු වුණාම ඔබට පුළුවනි මේ රටේ සියලු කරුණු වඩාත් විශ්වාසනීයව, ඊටාම විශ්වාසනීයව දැනගන්න. එහෙම පුළුවන් විශ්වාසනීය ප්‍රවෘත්ති සමුදායක් අපි ගාව තියෙනවා. ඒ වගකීමෙන් ඔබට කියන්නේ අපි සූදානම් වෙන්න. අපි ආරාධනා කරනවා එකතු වෙන්න 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමග.